ප්‍රශංසා වේවා. ගෞරවය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා යෝදායසි. Hallelujah. Thank you Lord Jesus. ප්‍රශංසා. හොඳයි ප්‍රේමණීය සහෝදර සහෝදරිය මේ උදෑසන මම කැමති ඔබට ඉතා අනර්ග වටිනා පණිවිඩයක් රැගෙන එන්න උදෑසන. විශේෂයෙන් මේ පවතින කාල පරිච්ඡේදයට උචිත පණිවිඩයක්. ඔබ හැම කෙනෙක්ම දන්නවා අපි ජීවත් වෙන්නේ භයානක කාල පරිච්ඡේදයක. මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කිව්වා මෙවැනි කාල පරිච්ඡේදයක් ගැන. අපි නොසිතන දේ සිදුවන කාල පරිච්ඡේදයක අපි ජීවත් වෙනවා. එම නිසා කිතුණුවා නිර්භීත ලෙස එඩිතර ලෙස මේ කාල පරිච්ඡේදය තුල ජීවත් වෙන්නට අවශ්‍යයි. කිතුණුවාගේ ජීවිතය තුල තිබෙන ඒ කිතුණු ඵලය එළියට එන්නට අවශ්‍යයි මේ කාල පරිච්ඡේදය තුල. මුළු ලෝකයක් විනාශ වෙනවා. ඔබ දකින්න ඇති ලංකාවේ සෙනඟ දුකෙන් කඳුලින් වේදනාවෙන් පයේ ජීවත්. නමුත් අපිට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. උන්වහන්සේ කියනවා අපේ පය ගලක වදින්න ඉඩ තබන්නේ නැහැ කියලා. කිතුණුවා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. කිතුණුවා බය වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ කියනවා අපි ජල මැදින් ගියත්, කිලි මැදින් ගියත් උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ උන්වහන්සේ කියනවා අපි යම් මරණීය වසජාතියක් බීවත් එයින් කිසිසේත් අපිට හානියක් නොවන්නේ. ඒ නිසා කිතුණුව බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අවාසනාවකට අද බොහෝ කිතුණුව බයටපත් වෙලා ඉන්නවා. අද බොහෝ කිතුණුව විශ්වාසයක් නැතිව, ඇදහිල්ලක් නැතිව අර ලෝකේ මිනිස්සුෝ කියන දුක්බර දේවල්, භයානක දේවල්, විපත්තිය ගැන කිතුණුව අරගෙන කතා කරනවා. විශාල බයකටපත් වෙලා ඉන්නවා ගොඩක් කිතුණුව. ඉතින් මේ බය අපේ ජීවිතෙන් ඉවත් වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය කියනවා මොන උන්වහන්සේ මතේ 24 වෙනි පරිච්ඡේදයේ කියන මොන බාධාව, මොන පීඩාව, මොන ප්‍රශ්නේ කරදරේ ආවත් නුඹ මගේ වචනේ තුළ ස්ථිරව පවතිනවා නම් නුඹ ගැලවෙනවා. දැන් අද මම ඔබට ප්‍රකාශ කරන්න හදන්නේ, අද මම ඔබට උගන්වන්නට හදන්නේ විශේෂ කාරණයක්. අද කිතුණුවා කරන විශාල දුර්වලකමක් ගැන තමයි මේ දැසන මම ඔබට එළිදරව් කරන්නට යන්නේ. ඔබ මේ පණිවිඩය අල්ලගත්තොත්, ඔබ මම කියන සත්‍යතාවය ඔබ අනුගමනය කරන්න පටන් ගත්තොත්, ඊටමත් ඉහළ නිර්භීතකමේ ස්ථාවරයකට ඔබ පැමිණෙන්නට මේ වෙලාවේ මේ කාල පරිච්ඡේදය තුල කිතුණුවා නිර්භීත වෙන්නට අවශ්‍යයි. මක්නිසාද දෙවියන් වහන්සේ වහන්සේගේ සියලු ආධිපත්‍ය බලය කිතුණුවාට දී තිබෙනවා. කිතුණුව එකට එකතු වෙලා එක්චිත් වෙලා සටන් කරලා මේ යක්ෂයා ගෙනෙන හැම විස බීජයක්ම, හැම වසංගතයක්ම, හැම කුණාටුවක්ම කිතුණුව එකතු වෙලා එක්චිත් වෙලා අපිට මේවා සම්පූර්ණයෙන්ම දුරු කරන්න, විනාශ කරන්න පුළුවන් බලයක් උන්වහන්සේ අපිට දුන්නා. නමුත් එය ඒ විදිහට සිදුවන්නේ නැහැ. අද කිතුණුවා විශාල දුර්වලකමක් තියෙනවා. කිතුණුවා විශාල මිස්ටේක් එකක් කරනවා. ඒක ගැන තමයි අද මම ඔබට උගන්වන්නට යන්නේ. හalleluya. right. මම කැමති ඉස්සරින්ම ඔබට යම්කිසි දෙයක් කිතුණුවාගේ යම් දුර්වලකමක්, අඩුපාඩුවක් ඔබට පෙන්වන්න මේ උදෑසන. ඒ තමයි අපි පෙරළමු 2 වෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට. 2 වෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට අපි පෙරළමු. මෙතන කියනවා දේව වචනේ මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊතා මහත් වැඩි වශයෙන්
සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේ. තව පාරක් කියමු. මෙතන කියනවා මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට. පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන් මහත් තේජස් භාරයක් සාදා දෙන්න. දැන් ඔබට මෙතන පෙන්වන්න හදන්න ඕනේ මේකයි. දේ වචනේ කියන රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ධර්මිෂ්ඨ ඇදහිල්ලෙන් ජීවත් වේ. කිතුණුවා ඇදහිල්ලෙන් ජීවත් වේ. ගැලවීම ලැබපු කෙනා ඇදහිල්ලෙන් ජීවත් වේ. දැන් ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ පෙනෙන දේ බලාගෙන ජීවත් වෙන එකක් ගැන නෙමෙයි. ඇදහිල්ල කියන්නේ නොපෙනෙන දේ. ඇදහිල්ල කියන වචනේට මම ඔබට යම් දෙයක් උගන්වන්නම් මේ උදෑසන. ඇදහිල්ල කියන වචනේ තේරුම තමයි නොපෙනෙන දේ පෙනෙන දේයයි විශ්වාස කරලා ජීවත් වීම. නොපෙනෙන දේ පෙනෙන දේයයි විශ්වාස කරලා ජීවත් වීම තමයි ඇදහිල්ල කියන්නේ. එතකොට මේ ස්ථානයේ කියනවා අපි පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අය. හලෙලුයා. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. අපි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේට සියල්ල පුළුවන්. උන්වහන්සේ සියල්ල ඉටු කරන දෙවියන් වහන්සේ. හලෙලුයා. අපි නොපෙනෙන දෙවියන් වහන්සේව අපි විශ්වාස කරලා අපි ජීවත් වෙන්න ඕනේ. තව පදයක් තියෙනවා එතනම 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා මක්නිසාද අපි හැසිරෙන්නේ පෙනුමෙන් නොව ඇදහිීමෙන්. මක්නිසාද අපි හැසිරෙන්නේ පෙනුමෙන් නොව ඇදහිීමෙන්. දැන් මම කැමතියි ඔබේ ප්‍රශ්නයක් අහන්න මේ උදෑසන. ඔබ ජීවත් වෙන්නේ පෙනුමෙන්ද ඇදහිීමෙන්? අද කිතුණුව ජීවත් වෙන්නේ පෙනුමෙන්ද ඇදහිීමෙන්? අද ගොඩක් දේවදාසයෝ ජීවත් වෙන්නේ පෙනුමෙන්. ඇදහිල්ල මදි. ඇදහිල්ල තියෙනවා මම නැහැ කියන්නේ. නමුත් ඇදහිල්ල මදි. මට ඔවුන්ගේ ඇදහිල්ල සෝදිසි කරන්න පුළුවන් ඔවුන් කතා කරන වචන කරනකොට. ඔවුන්ගේ මැසිවිලි, ඔවුන්ගේ දුක්බර වේදනා. ඔබ දැකලා ඇති නේද? ඇදහිල්ලෙන් කතා කරන කිතුණුව ඇදහිල්ලෙන් කතා කරන දේවදාසයෝ ඔබ දැකලා ඇතිනේ. දෙවියන් වහන්සේ විශ්වාස කරන බලෙන් පූර්ණව බය නැතුව කින්දරවයි. නමුත් අද අවාසනාවකට ගොඩක් කිතුණු ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ ඇදහිීමෙන් නෙමේ 100% දෙවියන් වහන්සේ විශ්වාස කරලා නෙමේ පෙනුමෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේකට හේතුවක් තියෙනවා ප්‍රේමවන්ත සහෝදරයෝ. ඒ හේතුව තමයි අද මම ඔබට උගන්වන්නේ. හalleluya. හalleluya. කිතුණු සභාව විශාල වරදක් කරනවා. ඒකයි මේ නොපෙනෙන දේ බලාගෙන ඔවුන් ජීවත් වෙන්න ඇති හේතුව මේකයි. මේ වරද. ඒ වරද තමයි කිතුණුවා 100% විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි තුල ජීවත් වෙනවා කියන එක. කිතුණුවා 100% විශ්වාස කරන්නේ නැහැ. දෙවියන්ගේ ආත්මය දෙවියෝ මා තුලට පැමිණ තිබෙනවා කියලා කිතුණුවා විශ්වාස කරනවා. ඒකයි ඇදහිල්ල මදි. ඒකයි පෙනුමෙන් ජීවත් වෙන්නේ. ඔබ විශ්වාස කරනවා නම් ආසපලෝ මවපු හාස්කම් කරන ජීවමාන පළමත තැනන් වහන්සේ ඔබේ ජීවිතය තුළ ජීවත් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවා නම් ඔබ තුළ පුදුම විදියට ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නට යනවා. දැන් අද ගොඩක් කිතුණුව කියන්නේ මොනවද? එනු සුදතුමෙනි මා පුරවන්. මේක සම්පූර්ණ වැරදි. ඔබ ගැලවීම ලැබුවා කියන්නේ මොනවද?
ඔබ ගැලවීම ලැබුවා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබගේ ජීවිතය තුළට ඇතුල් වුණා කියන එක. ඔබ යාඥා කරනවා. ඔබ යාඥා කරන්නේ කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ඔබ নমස්කාර කරනවා, ඔබ පල්ලි යනවා, ගීතිකා කියනවා. මේ හැම දෙයක්ම ඔබ කරන්නේ දෙවියන් වහන්සේ ඔබ තුළට ආපු නිසායි. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබ තුළට එන්නේ එකපාරයි. උන්වහන්සේ ඔබ තුළට ඇවිල්ලා ඔබගේ ජීවිතයේ අන්තිම වෙනකම් උන්වහන්සේ ඔබ තුළ රැඳී සිටිනවා. එනිසා අද කිතුණු සභාව කරන ලොකු දුර්වලකමක් මේක. එනු සුදතුමෙනි, එනු සුදතුමෙනි, එනු සුදතුමෙනි. මේක සම්පූර්ණ වැරදි. ඔබ කියන්න ඕනේ එනු සුදතුමෙනි නෙමෙයි. මගේ ජීවිතය පාලනය කරන්න සුද්ධාත්මයන් වහන්සේ. මගේ ජීවිතේ ඇඩ්මිනිස්ට්‍රේටර් සුද්ධාත්මයන් වහන්සේ. මාව හසුරවන්නේ, මාව මෙහෙවන්නේ, මට මඟ පෙන්වන්නේ මගේ තුල ඉන්න දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ එනු සුදතුමිනි කියන එක නවත්තන්න. ඔබ දන්නවද මම ඔබට තව දෙයක් කියන්නම් මේ උදෑසන. අපේ දෙවියන් වහන්සේ ඉන්නේ දුර නෙමෙයි. ගොඩක් කිතුණුන්ගේ මානසිකත්වය ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉන්නේ දුර. දෙවියන් වහන්සේ ඉන්නේ ස්වර්ගේ. මේ ආගමික මනස මේක නැති වෙන්න ඕනේ ඔබේ ජීවිතේ. ඔබ නිතර දෙවේලේ විශ්වාස කරලා කතා කරන විට සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා කියලා ඔය ඍණ මානසිකත්වය ඔබගෙන් ඉවත් වෙන්නට යනවා. ඔබ මං කියන දේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඉන්නේ දුර නෙමෙයි. දෙවියන් වහන්සේ ඉන්නේ මා තුලයි. දෙවියන් වහන්සේ ඉන්නේ මා තුලයි. මම උන්වහන්සේගේ ශුද්ධ මාලිගාව. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ මා තුල ඉන්නවා. එනිසා අපි මේක නිතර දෙවියන් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මම උන්වහන්සේගේ මාලිගාව. උන්වහන්සේ මා තුල ඉන්නවා. උන්වහන්සේ මාව බලවත් කරනවා. හාලෙලූයා. උන්වහන්සේ මාව නිතරම අවදි කරවල ආත්මිකව මාව ඉදිරියට රැගෙන යනවා. උන්වහන්සේ මගේ ජීවිතයට කිසිම අයුක්තියක්, අසාධාරණයක්, විපත්තියක් ලං වෙන්න ඉඩ තබන්නේ නැහැ. උන්වහන්සේ මා තුල බලවත් ලෙස සිටිනවා. මේක හරි වැදගත්. සුද්ධාත්මයන් වහන්සේ මා තුල ඉන්නවා කියන එක හරි වැදගත්. ඒ නිසා මේ දුර්වලකම ඔබ කරන්න එපා. එනු සුදතුමිනි කියන්න එපා. ඔබ ගැලවීම ලැබුවා කියන්නේ උන්වහන්සේ ඔබ තුලට ඇවිල්ලා ඉවරයි. ඔබ දෙවියන්ව අදහනවා කියන්නේ, ඔබ කිතුණුවෙක් කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා අර පරණ ගිවිසුමේ තිබිච්ච ඍණාත්මක මානසිකත්වය ඔබ ඉවත් කරන්න. පරණ ගිවිසුමේ තමයි දෙවියන් වහන්සේ බොහෝ දුර හිටියේ. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ මිනිස්ය තුලට පැමිණ සිටියේ නැහැ. දෙවියන් වහන්සේ බොහොම දුර. ඒ නිසා මිනිස්සු අවුරුදු ගණන් යාඥා කරුවා, කෑ ගැව්වා. දෙවියන් වහන්සේ දකින්න පිණිස උන්වහන්සේව සම්මුඛ වෙන පිණිස. නමුත් අද අපිට අලුත් ගිවිසුමේ සෙනගක් වන අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අද ජීවමාන බලවන්ත දෙවියන් වහන්සේ අපේ ජීවිත තුලට ඇතුල් වෙලා තියෙනවා. හාලෙලූයා. ආමෙන්. මම ඔබට පුංචි සාක්ෂියක් කියන්නම් මගේ ජීවිතය ගැන. මම දැනට අවුරුදු 25කට ඉස්සරින් මම විශාල පව්කාරයෙක්. පාපෙන් පිරීලා. දැය 24ම පාපෙන් පිරීලා 100% පාපය තුල මම ජීවත් වුණා. මත් ලෝකේ අසාධාරණකම් අයුක්තිය කරමින් බොහොම අප්‍රසන්න ජීවිතයක් මම ගත කළා. නමුත් යම් දවසක දෙවියන් වහන්සේගේ ආත්මය මා තුළට ආවා. මම දෙවියන් වහන්සේව පිළිගත්තා. මම මේ ඉස්සරින් කතෝලික. ඒ කතෝලික සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර රූප ඇදහිීම මංගල්‍ය කෑම ඔක්කොම මම අතහැරියා.
මොකද මම කතෝලික නිසා මම කවදාකවත් බයිබලය කියවලා තිබුණේ නැහැ. කතෝලික පල්ලිවල අපිව එන්කරේජ් කරුවේ නැහැ බයිබලය කියවන්න. ඉතින් මේ බයිබලය අනුගමනය කරන දේවදාසයෝ අපේ නිවසට ඇවිල්ලා අපිට කියලා දුන්නා බයිබලය කියවන්න, බයිබලය පෙරලන්න. ඉතින් අපි පෙරලා මේගොල්ලන් කියපු සත්‍යතාවය හෙව්වා. හොඳට වැටහුණා. සුදුවෙන් කළුවෙන් දේව වචනේ ලියලා තියෙනවා සැබෑව ගැන මම පිළිගත්තා. හලෙලුයා. මම උන්වහන්සේ පිළිගත්තා. මගේ නපුරු මාර්ග අතහැරියා, පාපය අතහැරියා, බෞද්ධිස්ම වුණා. ඊළඟට උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ මාව වසාගත්තා. මගේ ජීවිතය තුළට ඇතුල් වුණා. මේ පව්කාරයාගේ ජීවිතය තුළට යක්ෂයා 100% පාලනය කරපු මේ මිනිස්යා තුළට දෙවියන්ගේ ආත්මය පැමිණ දෙවියන්ගේ ආත්මය මාව හසුරවන්න පටන් ගත්තා, මාව පාලනය කරන්න. හලෙලුයා. මේක තමයි ගැලවීම ලබනවා කියන්නේ. ඉන්පසුව මම උන්වහන්සේගේ ආත්මයට නිතරම ඉඩ හැරියා. මගේ ජීවිතය එහෙට මෙහෙට රැගෙන යනවා. පුදුම ආස්කම් සිදු වුණා. අද මම පුදුම ඉහළ තලයකට පැමිණ තිබෙන දේවදාසයෙක්. හලෙලුයා. මා සුද්ධාත්මයන් වහන්සේ මම ඔබට කියන්න හදන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ආවට පස්සේ පුදුම විදියට අපේ ජීවිත වෙනස් වෙනවා. පුදුම විදියට ඇදහිල්ල වැඩි වෙනවා. ඉතින් මම ආරම්භ කාලේදී කිව්වා එන සුදුතුමිලි කියලා දන්නේ නැතුව. නමුත් ඒක අවුරුද්දයි දෙකයි මම කෙරුවේ. ඊට පස්සේ මම තරයේ විශ්වාස කෙරුවා සුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතය තුළ ඉන්නේ. මම එදා පටන් මම කවදාකවත් කිව්වේ නෑ. දැනට අවුරුදු 22ක් 23ක් විතර වෙනවා. මම කිව්වේ සුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතේ මාව පාලනය කරනවා. උන්වහන්සේ මගේ මාලිකාව. උන්වහන්සේ මගේ පාලකයා. උන්වහන්සේ පැය 24ම මා තුළ ජීවත් වෙනවා. මම බලවන්තයි. හාලෙලුයා. මම ශක්තිමත්. මගේ දෙවියන් වහන්සේ මා තුළ නිසා. හාලෙලුයා. මේක තමයි කිතුණුවා කරන්නට ඕනේ. හැමදාම එන්න සුදතුමිනි ඒක යක්ෂයා හරි ආසයි ඔබ එහෙම කියනවා. ඒකයි අද ගොඩක් කිතුණුවන්ට ප්‍රතිඵල නැත්තේ. ඒකයි මේ කොරෝනා දවස්වල පුදුම විදියට බය වෙලා ඉන්නේ කිතුණු. බය අඩුකම ආත්මේ. ඇයි? එන්නේ සුදතුමිනි කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ නෑ කියන එක. එතකොට ඉන්නේ බය අඩුකම ආත්මේ. අපි රෝගවලට බය වෙන්න අවශ්‍ය නෑ. උන්වහන්සේ කියනවා යම් මරණීය මස జాතියක් බීවත් එයින් කිසිසේත් නුඹට හානියක් නොවන්නේ. ඉතින් මේ නිසා අර නිර්භීතකමේ ආත්මය කිතුණුවා තුල නැති වී තිබෙනවා නිතරම එනු සුදතුමිනි කියන නිසා. එනිසා ඔබ නවත්තන්න අවශ්‍යයි ඒක. වැරදි දේ ප්‍රකාශ කරන්න එපා. මම ඔබට තව ලස්සන කතාවක් කියන්නම් මේ උදෑසන. හොඳට අහගන්න. හාලෙලුයා. හොඳට අහගන්න මේ කතාව. මම ගියා එක්තරා සභාවකට දේශනා කරන්න. මේ සභාවේ හිටියේ හොඳ උගත් මිනිස්සු. डॉक्टर्सला हिटिया, प्रॉक्टर्सला हिटिया, लॉयर्सला, टीचर्सला, वेल एजुकेटेड. हरी होंतो उगत सेनग हिटिये. ඉතින් මේ උගත් සෙනග ගීතිකාවක් කියන්න පටන් ගත්තා. මොකද්ද උන් කියන්නේ? ඕම් කියපු ගීතිකාව. ඉගෙන ගත්තේ නෑ මම, උපාධියක් නෑ මට, තාමත් මම ජීවත් වෙනවා. මේ ડોක්ටර්ස්ලා කියන්නේ උඩ පැන කියනවා. ලෝයර්ස්ලා, ටීචර්ස්ලා කියනවා ඉගෙන ගත්තේ නෑ මම, උපාධියක් නෑ මට. ඒ බලන්න කිතුණු සභාව කොච්චර වැරදිද? නේද? කිතුණුව කොච්චර වැරදිද? ඉගෙන ගත්ත මිනිස්සු කියනවා සභාව ඇතුලේ ඉඳගෙන. උපාධි ගහපු ડોක්ටර්ස්ලා කියනවා සභාව ඇතුලේ ඉඳගෙන. උපාධියක් නෑ මට. ඉතින් සුද්ධාත්මය නෑ කියන එක අහන්න දෙයක්ද? සුද්ධාත්මයන් වහන්සේ මා තුළ නෑ, එනි සුද්ධතුමිනි කියන එක අහන්න දෙයක් නෙමෙයි. තමාගේ උපාධිය නැහැ කියනවා නම් කිතුණු සභාවට ඇවිල්ලා බලන්න යක්ෂයා කොච්චර රවට්ටලාද?
යක්ෂයා මිනිස්යාව කොච්චර නවත් කිතුණු සභාවකින් මේක වෙන්න බෑ. නමුත් අද වෙලා තියෙනවා කිතුණුන්ගේ ජීවිතවල. කිතුණු විශාල ඍණාත්මක ස්වභාවයකට ඇදගෙන යනවා යක්ෂයා. වැරදි ඕන් කතා කරන වැරදි ප්‍රකාශන, වැරදි වචන, වැරදි ගීතිකා නිසා. ඒ නිසා ඔබ එහෙම වෙන්න එපා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. ඔබ එහෙම වෙන්න එපා. ඔබ බලවන්තයි. ඔබ මේ ලෝකේ ලබන්න තියෙන විශාලතම බලය ලැබපු කෙනෙක් කිතුණුවෙක් කියන්නේ. යක්ෂයන් දුරු කරන බලය, රෝගීන් සුව කරන බලය ඔබගේ ආත්මය තුල තිබෙනවා. එම නිසා ඔබ මම කියන දේ කරන්න අද ඉඳන්. ඔබ අද ඉඳන් දවසකට පුළුවන් නම් 100 පාරක් විතර ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේ මා තුල ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ මා තුලයි. හොඳ ගීතිකාවල් තිබෙනවා. ධනාත්මක වචන තිබෙන හොඳ ගීතිකාවල්. ඒව අරගෙන ඔබ ගායනා කරන්න. නිකන් මේ පෞකාරයන්ට හදපු ගීතිකා ඔබ කියන්න එපා. ඔබ දන්නවද ගීතිකා නිර්මාණය කරලා තියෙන්නේ මූලික ලෙස කොටස් තුනකට. ඒ තමයි පෞකාරයන්ට, ඇදහිලිවන්තයන්ට සහ සේවකයන්ට. මේ බයිබලයේ නිර්මාණය වෙලා තිබෙන්නේ මේ තුන්ගොල්ලන්ට. දෙම නිසා අපි දැන් ලෝකේ ඉන්න පෞකාරෝ නෙමෙයි. එනුසුදුතුමිනි කියන්නේ. අපි දැන් ගැලවීම ලැබපු සෙනඟ. සුද්ධාත්මය ලැබපු සෙනඟ. හලෙලුයා. දැන් අපිව දෙවියන් වහන්සේ ඉහළ පියවරකට ගෙනල්ලා තිබෙනවා. දැන් ඔබ මේ ඉහළ පියවරට ආවට පස්සේ ඔබ නැවතත් අර තුන්වෙනි පන්තියට යන්න එපා. අපි නිකන් උදාහරණයකට හිතමු මේසන් බාස් කෙනෙක් ඉන්නවා, බාස්ට ගෝලයක් ඉන්නවා. ඒ වගේම කොන්තරත් ගන්න කොන්තරත්කරුවා ඉන්නවා. ඒ කියන්නේ බාස්ට වැඩි ඉහළ තනතුරක් ලබන කෙනා. හරි? ඔබ මේසන් බාස්ගේ ගෝලයා හැටියට අවුරුදු ගාණක් සිමෙන්ති අනලා ඔබ බාස් වුණාට පස්සේ ඔබ බාස්. ඔබ දැන් බලන්න ඕනේ කොන්තරත්කාරයෙක් වෙන්න. හලෙලුයා. ඔබ නැවතත් සිමෙන්ති අනන්න යන්නේ නැහැ නේ. ඔබ නැවතත් ගෝලයා වැඩේ කරන්න යන්නේ නැහැ නේ. ඒ වගේ තමයි. ඔබ පාපිෂ්ඨ ලෝකෙන් පෞකාර ජීවිතය අතහැරලා ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තා. එවිට උන්වහන්සේගේ ආත්මය ඔබේ ජීවිතය තුලට ආවා. දැන් ඔබ ඉහළයි. දැන් ඔබ බලවතෙක්. හලෙලුයා. දැන් ඔබ දෙවියන්ව ලබපු කෙනෙක්. දෙවියෝ ඔබ තුල, දේව රාජ්‍ය ඔබ තුල. ඔබ ගින්දර වගේ ඉන්නට අවශ්‍යයි. ඔබ දන්නවද අලුත් කිවිසුමේ දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයාට කතා කරන්නේ ඊටම ඉහළ තනතුරක් දීලා. ඉහළ අන්දමින් ඇදහිලිවන්තයාට කතා කරන්නේ. යේසුස් වහන්සේ කියනවා යෝහන් 14:12 කියනවා මා අදහන්න මා කරන ක්‍රියාවල් කරන්නේ. මා 16 වෙනි පරිච්ඡේදයේ 17 කියනවා මා අදහන්න යක්ෂයන් දුරු කරන්න ඕය. මා අදහන්න රෝගීන් සුව කරන්න ඕය. 1 පේත්‍රස් 2:9 කියනවා මා අදහන්න රාජකීය පූජකයෝ. හලෙලුයා. ඔබ උන්වහන්සේගේ ආත්මය ලැබුවට පස්සේ ඔබ ඉහළ මට්ටමේ කෙනෙක්. ඔබ ජීවත් වෙන්න ඕනේ පෙනුමෙන් නෙමෙයි. ඔබ ජීවත් වෙන්න අවශ්‍ය ඇදහිල්ල. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න නම් හැමදාම එනුසුදුතුමනි කිය හිටියොත් කවදාකවත් ඔබ ඉහළ යන්නේ නැහැ. ඔබ අද ඉඳන් මම කියන දේ කරන්න. මම විශාල ජයග්‍රාහකයෙක්. මම ඒකයි කියන්නේ. මම කියන දේ කරන්න. හැමදාම මම හිතන්නේ සෑහෙන වතාවක් දවසකට මම හිතන්නේ සමහර දවස්වල 100 පාරක් විතර කිට්ටු වෙන්න මම කියනවා. මම උන්වහන්සේගේ මාලිකාව. උන්වහන්සේ මගේ එඬේර. උන්වහන්සේ මාව රැගෙන යනවා. උන්වහන්සේ මාව බලවත් කරනවා. උන්වහන්සේ මා තුළ ඉන්නවා. හලෙලුයා. රෝම 8:11 කියනවා ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටවපු ආත්මයන් වහන්සේ ඔබේ ජීවිතය තුළ සිටමින් ඔබේ සකල ශරීරයට සුවය රැගෙන එනවා.
ඔබගේ මරණීය ශරීරය ජීවත් කරවන්න පුළුවන්. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් ඔබගේ මරණීය ශරීරය ජීවත් කරවන්න. රෝම 8:11 කියනවා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ කියනවා පේත්‍රස් පොතේ අපිට සුවය දීලා ඉවරයි. නමුත් අද මිනිස්සු මේ සැබෑකම දන්නේ නැහැ. නොදන්න කමින් අර කිතුරු සභාවල් වල තිබෙන ඍණාත්මක ක්‍රම සහ විදි ඔවුන් අල්ලගෙන ඔවුන් කරනවා. මේ ක්‍රමය වැරදි. අපි පරණ කිවිසුමක නෙමෙයි. අපි අලුත් කිවිසුමක සෙනග. අපි සුද්ධාත්මයන් වහන්සේ ලබපු සෙනග. හalleluya. අපි දෙවියන් වහන්සේගේ පවුලට අයිති සෙනග. අපි කාලයක් දුර හිටියා. නමුත් දැන් අපි දෙවියන් වහන්සේ තුලට පැමිණ තිබෙන සෙනග. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ දුර නෙමෙයි ඉන්නේ. දෙවියන් වහන්සේ අපි තුල ඉන්නේ. හalleluya. මම තව එක බයිබල් පදයක් ඔබට පෙන්නලා මම අවසන් කරන්නට යනවා. හැබැයි ඔබගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ පණිවිඩය ඔබ ක්‍රියාවට දමන්නට අවශ්‍යයි. ඔබ යන විට එන විට ඔබ ප්‍රකාශ කරන්න. මම උන්වහන්සේගේ සුද්ධ මාලිගාව උන්වහන්සේ මා තුළ ඉන්නවා. මම බලවන්තයි. මම මේ ලෝකේ ආලෝකය. හalleluya. මට යක්ෂයන් දුරු කරන්න පුළුවන්. මට රෝගීන් සුව කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ කරපු ක්‍රියාවල් මට කරන්න පුළුවන්. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන මගේ මරණීය ශරීරය මට ජීවත් කරවන්න පුළුවන්. හalleluya. උන්වහන්සේගේ ආත්මය අනන් වහන්සේ කරුණ කොටගෙන මගේ ශරීරය තුල තිබෙන ඇට මස් ලේ නහර ස්නායු ප්‍රාණවත් වෙනවා. මා තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ කරුණ. හalleluya. මෙවැනි ධනාත්මක ප්‍රකාශන මම මේ මාතෘකාව අදින් නවත්තන්නේ නැහැ. මේ මාතෘකාවට අදාළ තව ගොඩාක් කාරණා තිබෙනවා ඔබට උගන්වන්න. ඒ නිසා පුළුවන් ඉක්මනට මම ඊළඟ මාතෘකාවට පැමිණෙනවා. අද ඔබට මම මේ කෙටි හැඳින්වීමක් පමණයි කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ගැන ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඊතුරු පාඩනුත් ඔබ ඉගෙන ගන්නකොට ඔබට වැටහෙන්න යනවා, තේරෙන්න යනවා මම මොනවද කියන්නේ. අලුත් කිවිසුම කියන්නේ මොකක්ද? පරණ කිවිසුම කියන්නේ මොකක්ද? පරණ කිවිසුමේ මිනිසයා ධර්මිෂ්ඨ ගුණේ ක්‍රියාවල් කරනවා. අලුත් කිවිසුමේ මිනිසයා ධර්මිෂ්ඨ වෙන්නේ ඇදහිල්ලේ. හalleluya. මෙවැනි දේ ඔබ ඉදිරි දවස්වල ඉගෙන ගන්න. එම නිසා පළවෙනි දේ ඔබ මේක විශ්වාස කරුවේ නැත්නම් ඔබට කිතුණු ජීවිතේ ඉදිරියට යන්න බෑ. ධනාත්මකව ඉදිරියට යන්න බෑ. ඔබ පළවෙනි දේ කළ යුත්තේ සුද්ධාත්මයන් වහන්සේ මගේ ජීවිතය තුළ ඉන්නවා. මම උන්වහන්සේගේ සුද්ධ මාලිගාව මගේ ජීවිතය පාලනය කරන්නේ මගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ යන්නේ නැහැ. හරි අපි ඊළඟ දවසේ බලමු. දේව වචනේ කියනවා උන්වහන්සේ ඔබ තුළ මුද්‍රා කර තිබෙනවා. උන්වහන්සේ යන්නේ නැහැ. ඔබව දාලා යන්නේ නැහැ. ඔබේ ජීවිතයේ අවසානයේ දක්වා සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ ඉන්නවා. ඔබ කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. රෝග වලට බය වෙන්න අවශ්‍ය නැහැ. මලවුන් නැගිටවන ඵලය අද ඔබගේ ජීවිතය තුළ තිබෙනවා. හalleluya. අපි එක බයිබල් පදයක් තව බලමු. දෙවනි කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපි කියවමු 7 වෙනි පදයේ සිට. 2 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට අපි කියවමු. ඉතින් ඊශ්‍රායල් පුත්‍රයන්ට මෝසස්ගේ මුහුණේ තිබුණු නැති වී යන්නා වූ තේජස නිසා ඔහුගේ මූණ දෙස ඇස් හෙලා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටන ලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම් ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද? මක්නිසාද වරදට පත් කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝ සෙයින් වැඩිව තිබේ.
මෙතන දෙවියන් වහන්සේ කතා කරන්නේ පරණ කිවිසුමයි අලුත් කිවිසුමයි ගැන. තමයි අපිට කියන්න හදන්නේ අලුත් කිවිසුම සම්පූර්ණයෙන්ම හැදුනේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ආත්මයේ සේවය පරණ එකට වඩා බලවන්තයි. ඉතින් අද ගොඩක් මිනිස්සුયો පරණ එක තුල ඉන්නේ. මම ඒව ලස්සනට ඔබට ඉදිරි දවස්වල පැහැදිලි කරනවා. මේ ආත්මයන් වහන්සේගේ අලුත් කිවිසුම අපි හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. මේකේ මේ මාතෘකාවේ තියෙනවා පාඩම් අඩුම ගානේ 100ක් කිට්ටු වෙන්න තිබෙනවා. අලුත් කිවිසුම කියන මාතෘකාවට අදාළ පාඩම් 100ක් විතර තිබෙනවා. මම ඉදිරි දවස්වල සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ පාඩම් ඔක්කොම ඔබලට උගන්වන්න. ඔබ පුදුම වෙයි, සමහරක් දේවල් අහනකොට ඔබ පුදුම වෙයි. අද ගොඩක් කිතුණුව නොදන්න කමෙන් බොහොම ඍණාත්මක ස්ථානයක පසුවනවා. මම එක උදාහරණයක් ඔබට කිව්වා අර ගීතිකාව කියන උපාධිධාරීන් කියනවා මට උපාධියක් නැහැ කියලා සභාව ඇතුළට ඇවිල්ලා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා අද සභාව තුළ වෙන වැරදි දේවල්. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ මම අද කතා කරපු දේ තදින් අල්ලගන්න. ප්‍රකාශ කරන්න ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ. මගේ දෙවියන් වහන්සේ මා තුළ. හාලෙලූයා. උන්වහන්සේ මාව අත්නහරින දෙවියන් වහන්සේ. උන්වහන්සේ මාව අනාථ වෙන්න නාරින තැනන් වහන්සේ. උන්වහන්සේ මගේ තාත්තා. හාලෙලූයා. ඒ පිය හදවත, පිය සෙනෙහස, පියෙක්ගෙන් තිබෙන ප්‍රේමය සියල්ල අපි භුක්ති විඳින්නට යනවා. ඒ පියාගේ කැමැත්ත අපි ඒ විදිහට කරන විට. පියාට හරි කැමැති අපි ධනාත්මකව කතා කරනවා. හාලෙලූයා. අපි ධනාත්මකව කතා කරන්න අවශ්‍යයි. අපි දූවිලි නෙමෙයි, අපි පණුව නෙමෙයි. අපි වටිනා අද ගොඩක් ඉතුරු ලෝවනේ කියන්නේ. අපි පණුව, අපි දූවිලි, අපි කිසි වටිනාකමක් නැහැ. යාඥා කරන්න පටන් ගන්නෙම කිසි වටිනාකමක් නැහැ. ඒවා වැරදි. අපි තරම් වටිනා කෙනෙක් නෑ අද මේ පොළවේ. කිතුණුවා තමයි මේ පොළවේ ඉන්න අනර්ගම බලවන්තම වටිනාම දැනත්තා. හාලෙලූයා. කිතුණුවාට මහත් බලවත් දේ කරන්න පුළුවන්. හාලෙලූයා. මලුන් නැගිටවන ආත්මය අද දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය මේ වරද ආය කරන්න එපා. මේ වරද ආය කරන්න එපා. අපි ඊළඟ දවසේ බලන්න යනවා තව ගොඩක් කාරණා ගැන මේ සම්බන්ධව. ඒ නිසා ඔබ අද ඉඳන් ප්‍රකාශ කරන්න පටන් ගන්න. මේ මොහොතේ ඉඳන් ප්‍රකාශ කරන්න පටන් ගන්න. ඔබ බලවන්තයි. ඔබ බලවන්තයි. මගේ දෙවියන් වහන්සේ මා තුළ හාස්කම් කරන දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. රතු මුහුද දෙබෑ කරපු දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. හාලෙලූයා. ශද්‍රක් මේෂත් අබර්ණගෝව ගිනි උදුනෙන් ගලවපු දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. දානියල්ව සිංහ ගුහාවේ සිංහයන්ගෙන් ගලවපු හාස්කමේ දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. හාලෙලූයා. හාලෙලූයා. ලාසරස් මලුන්ගෙන් නැගිටවපු දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. හාලෙලූයා. පර්වත වලින් වතුර දීපු දෙවියන් වහන්සේ ඉන්නේ මා තුළ. උන්වහන්සේට පුළුවන් මගේ ජීවිතේ හාස්කම් කරන්නට. මම විශ්වාස කරනවා මගේ දෙවියන් වහන්සේ මා තුළයි. හාලෙලූයා. අපි ආඥා කරමු. ස්වාමිනී ඔබගේ නිර්මල දයාවට ඒ වචනේ මම බාර කරනවා ස්වාමිනී. මේ වචනේ අසන හැම ඔබගේ දරුවෙක්ව ස්වාමිනී බලවත් වෙන්න ඕනේ කියලා මම ආඥා කරනවා. යක්ෂයාට දොරවල් විවෘත වෙන ප්‍රකාශන නොකර ස්වාමිනී ඔබ වහන්සේ සෑහීමටපත් වෙන ප්‍රකාශනය වුන් කරන පිණිස මම ආඥා කරනවා. සමිඳුනේ ඔවුන්ගේ පොළඹවන්ට ඔවුන්ට හේතු ගන්නවන්ට දැනෙන්න සලස්වන්ට මේ වචනේ ඇහුවට පස්සේ මේ මොහොතේම මේ දැනෙන්න සලස්වන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මය ඔබ වහන්සේ ස්වාමිනී අපි තුල ඉන්න දෙවියන් වහන්සේ බව දැනෙන්න සලස්වන්න. ඒ වගේම ස්වාමිනී අපි තුල ඉන්න ඔබ වහන්සේ කරුණ කොටගෙන අපේ ජීවිතය ඉදිරියටත් ඉහළටත් රැගෙන යන්න ඔබ වහන්සේ මේ සියලු දරුවන්ට ආශිර්වාද කරන්න.
ඔබගේ නිර්මල දෑතට පාර කරනවා ස්වාමිනේ වගේම මම ආරක්ෂා කරනවා පෙනුමෙන් නොවේයි ඇදහිීමෙන් ජීවත් වෙන පිණිස ස්වාමිනේ මේ සියලු දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නට ස්වාමිනේ මේ පවතින භයානක කාල පරිච්ඡේදය තුල ස්වාමිනේ ඔබ කිව්වා ඔබ තුල ස්ථිර වෙන්න කියලා ස්වාමිනේ ඔබ තුල අවදිව සෑදී පෑදී සිටින්න කියලා ඔබ කිව්වා ස්වාමිනේ මම ආරක්ෂා කරනවා පියාණන් වහන්සේ Hallelujah, hallelujah. Kinimen alepelatwa. Swamini aloke taruan men. Obo hanse tabante kela mame ආරක්ෂා කරනවා. ඔබගේ නිර්මල දෑතට පාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. Yes, please.